දුවපුතේ අපි දැන් මේ එකතු වෙලා සිටින්නේ දෙවන පරිච්ඡේදයත් එක්ක. පරිපථවලට ධාරාව සහ වෝල්ටේජතාව සැපෙවුවාම සිදුවෙන විපර්යාස පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ වගේම දාරිත්‍රකය හා සම්බන්ධ ගැටලුවකුත් අපි මේ ආකාරයෙන් සාකච්ඡාට භාජනය කරමු. සමීකරණ මතක් වෙන්නත් එක්ක. මයික්‍රෝෆැරඩ් 50ක් ධාරණාවකින් සමන්විත දාරිත්‍රකයක තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය 8ක් මිලිමීටර වෙනවා. මෙන්න මේ ආකාරයට දාරිත්‍රකයක් ගත්තාම මේ දාරිත්‍රකයේ මේ තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය කොච්චරක් වෙනවද? 8ක් මිලිමීටර වර්ග වෙනවා. මේ තහඩුවේ ධාරණාව වෙනවා 50ක් මයික්‍රෝෆැරඩ්. කොච්චරක් වෙනවද? 50ක් මයික්‍රෝෆැරඩ්. මෙන්න මේ තහඩු දෙක අතර පරතරය කොච්චරක් වෙනවද? 3ක් මිලිමීටර වෙනවා. තහඩු දෙක අතර පරතරය 3ක් මිලිමීටර වෙනවා. පරිපථයට සම්බන්ධ කළ අවස්ථාවේදී දාරිත්‍රකය හරහා 5ක් වී විභවාන්තරයක් පිහිටයි නම් මෙන්න මේ අවස්ථාවේදී මේ තහඩු දෙක අතරට මෙහෙම සම්බන්ධ කරනකොට මෙන්න මේ හරහා 5ක් වී විභවාන්තරයක් පවතිනවා. රැස්වන ආරෝපණ ප්‍රමාණය කොපමණද? අපි රැස්වන ආරෝපණ ප්‍රමාණය සටහන් කර ගැනීම සඳහා පළවෙනි කොටසට අදාළව මෙන්න මේ විදිහට අපි ළඟ තියෙන සමීකරණය C සමානයි Q බෙදීම V එහෙම නැත්නම් Q සමානයි CV වෙනවා. C ධාරණාව කොච්චරද? මයික්‍රෝෆැරඩ් 50යි. 50 වැඩි කරනවා 10 ඍණ 6න්. ඒ පුතේ 50 10 ඍණ 6න් වැඩි කරන්නේ මයික්‍රෝෆැරඩ් කවුරු බවට පත් කරන්නද? ෆැරඩ් බවට පත් කරන්න. V වෝල්ටීයතාවය කොච්චරද? 5යි. එම නිසා 5 වරක් 5 250 වැඩි කිරීම 10 ඍණ 6යි. රැස්වන ආරෝපණ ප්‍රමාණය කූලෝම් වලින්. එම නිසා සමාන වෙනවා 2.5 වැඩි කරනවා 2.5යි බිඳුව වැඩි කරාම 100ෙන් 250 වෙනවා. එය මම වැඩි කරනවා 10 ඍණ 6න් කූලෝම්. ඔන්න බලන්න මේ දශම ස්ථාන විදිහට මේ සංඛ්‍යා හරවා ගන්න ආකාරය. 250 මට ලියන්න පුළුවන් 2.5යි බිඳුව වැඩි කිරීම 100 කියලා. එතකොට කොහොමද 250 වෙනවනේ. ඒ නිසා 100 කියලා කියන්නේ 10 වර්ගය. එම නිසා මට ගන්න පුළුවන් 2.5 වැඩි කිරීම 10 ඍණ 4යි කූලෝම් කියලා. 2.5 වැඩි කිරීම 10 ඍණ 4යි කවුරු කියලා ගන්න පුළුවන්ද? කූලෝම් කියලා ගන්න පුළුවන්. පැහැදිලි ඇති. හරි. ඒ වගේම අපි ඊළඟට ගන්නවා එම අවස්ථාවේ දාරිත්‍රකයේ ගබඩාවේ ඇති ක්ෂමතාවය නැත්නම් ශක්ති ප්‍රමාණය කොපමණද කියලා අහනවා. එයට අපි ළඟ තියෙන සමීකරණය කොමක්ද පුතේ? ඒ සඳහා අපි ළඟ තියෙන සමීකරණය මෙන්න දෙවන කොටසට අදාළව ගබඩාවේ තියෙන ශක්තිය E සමානයි භාගයක් CV වර්ග. භාගය වැඩි කිරීම C ධාරණාව කොච්චරද? 50 වැඩි කිරීම 10 ඍණ 6යි. V වර්ග කොච්චරද? V විභවාන්තරය 5 වර්ගය. 5 වර්ගය. හරිනේ? මේ සුළු කරලා ගත්තාම අපි බලමු කොච්චර ශක්තියක් මෙයාගේ ගබඩා වෙලා තියෙනවද කියලා සුළු කරාම සමානයි බෙදුවාම 25යි. වැඩි කිරීම 25යි. වැඩි කිරීම 10 ඍණ 6යි. මේ 5 වරක් 5 25යි. 2 50න් බෙදුවාම 25යි. 25 25න් ගුණ කරනවා. මා 25 25න් ගුණ කරාම ලැබෙනවා 25 ගුණ කිරීම 25 සමානයි 625 වැඩි කිරීම 10 ඍණ 6යි. 625 වැඩි කිරීම 10 ඍණ 6යි සමානයි 6.25 වැඩි කරනවා 10 වර්ගයෙන් වැඩි කිරීම 10 ඍණ 6න් මේ
10 වර්ගයෙන් ගුණ කරාම 625යි. 10 වර්ගය 10 ඍණ 4ෙන් ගුණ කරාම කොච්චරක් එනවද? 6.25 වැඩි කිරීම 10 ඍණ 4යි. 6.25 වැඩි කිරීම 10 ඍණ 4යි. ජූල් වලින් ගබඩාවන ශක්තිය ජූල් වලින්. ජූල් මෙච්චරක ප්‍රමාණයක් මේ වගේ අවස්ථාවේ දාරිද්ර්‍යකයේ ගබඩා වී තිබෙනවා. ඔබට මතක ඇති දාරිද්ර්‍යකයක හා සම්බන්ධ ශක්ති ප්‍රමාණය හා සම්බන්ධ සමීකරණ තුනක් අපි උත්පන්න කරගත්ත. එයින් පළමු සමීකරණය E සමානයි භාගයක් CV වර්ග. E සමානයි භාගයක් CV වර්ග. ඒ වගේම දුවේ පුතේ ඊළඟ කාණෙන් අහනවා, ඊළඟ කොටසෙන් අහනවා මේ විදිහට දාරිද්ර්‍යකයේ මධ්‍ය හරහා පාරවේද්‍යතා අගය ගණනය කරන්න. මධ්‍ය හරහා පාරවේද්‍යතා අගය. තුන්වන කොටස C සමානයි එප්සයිලන් A බෙදීම D. එම නිසා CD සමානයි එප්සයිලන් A. මෙයා තනි කරගත්තාම CD බෙදීම A වෙනවා. කවුරු වෙනවද? CD බෙදීම A වෙනවා සමානයි. 50 වැඩි කිරීම 10 ඍණ 6යි. තහඩු දෙක අතර පරතරය D. මේ තහඩු දෙක අතර පරතරය D කොච්චරක් වෙනවද? 3ක් මිලිමීටර. තහඩු දෙක අතර පරතරය කොච්චරක් වෙනවද? 3ක් මිලිමීටර. D කොච්චරක් වෙනවද? 3 වැඩි කිරීම 10 ඍණ 3යි. මිලිමීටර මීටර කරන්න. තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය කොච්චරක් වෙනවද? A. තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය. අපි බලමු තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය කොච්චරක් වෙනවද? 8ක් මිලිමීටර වර්ග. කොච්චරද පුතේ? 8ක් මිලිමීටර වර්ග. දැන් මිලිමීටර වර්ග මීටර වර්ග බවට පත් කරන්නේ කොහොමද? 8. මේ ආකාරයට 8 ගුණ කිරීම 8 ගුණ කිරීම 10යි. බලන්න පුතේ ඊටම ලස්සනට මේ ආකාරයට මේ 8 ගුණ කරනවා 10 ඍණ 3ෙන් මීටර මිලිමීටර කරන්න. මෙය මොනවා වෙනවද? වර්ග වුණාම තමයි වර්ග මීටර වෙන්නේ. එම නිසා මෙය සමාන වෙනවා 8 වැඩි කිරීම 3 වරක් 2 6යි වර්ග මීටර. එනිසා මෙය සමාන වෙනවා කීයටද? 8 වැඩි කිරීම 10 ඍණ 6ට. 10 ඍණ 6 10 ඍණ 6ට සුළු වෙනවා. 150 බෙදීම 8 වැඩි කිරීම 10 ඍණ 3 සමානයි 150 බෙදනවා 8ෙන් 18.75 වැඩි කිරීම 10 ඍණ 3ක් 18.75 වැඩි කිරීම 10 ඍණ 3ක්. මෙයාගේ ඒකක මීටරයට ෆැරඩ් බවට පත් වෙනවා. මෙයාගේ ඒකක කොච්චරක් වෙනවද? 18.75 වැඩි කිරීම 10 ඍණ 3යි මීටරයට ෆැරඩ්. කොච්චරද පුතේ? මීටරයට ෆැරඩ් 18.75 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා. ඔන්න අපි මේ සඳහා භාවිතා කරන ලද සමීකරණයන් හොඳට බලා ගන්න. මොනවද? මේ C සමානයි එප්සයිලන් A බෙදීම D. මේ සමීකරණය භාවිතා කරා. ඊළඟට අපි භාවිතා කරා දාරිද්ර්‍යකයක ගබඩා වන ශක්තිය E සමානයි භාගයක් CV වර්ග. ඒ වගේම අපි භාවිතා කරා Q සමානයි CV කියන සමීකරණ. බලන්න සුළු කරන ආකාරය 10 ඍණ බල සුළු කරන ආකාරය. ඍණ බලයන් ලබා ගන්න ආකාරය මේ ඊටාම ලස්සනට සුළු කරන ආකාරය ඔබට පැහැදිලිව තේරෙනවා ඇති. මීටරයට ෆැරඩ් 18.75 වැඩි කිරීම 10 ඍණ 3 මාධ්‍යයේ පාරවේද්‍යතාව. ඊළඟ ගැටලුවට යමු.
ඔන්න ඊළඟට තවත් ඉතාම වැදගත් සමීකරණයක් කෙරෙහි අවධානය යොමු කරමු. එක්තරා දඟරයක් වටා චුම්බක ශ්‍රාවය වෙනස් කිරීමේදී එක්තරා දඟරයක් වටා චුම්බක ශ්‍රාවය වෙනස් කිරීමේදී මිලි තප්පර 5ක කාලයක් තුළ චුම්බක ශ්‍රාවය 12ක් මිලිවේබර් සිට 24ක් මිලිවේබර් දක්වා වෙනස් විය. චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වීම ඒකාකාරව සිදුවේ. කාලයත් එක්ක දඟරය වටා චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා කාලයත් එක්ක. කාලයත් එක්ක චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා 12ක ඉඳලා 24 දක්වා. 12 ඉඳලා 24 දක්වා මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා මේ. මේ කාලය කොපමණ කාලයක්ද? 5ක් මිලි තප්පර වලදී. කීයේ සිටද? 12ක් මිලි වේබර් සිට 24ක් මිලි වේබර් දක්වා. ඔන්න ඔය ආකාරයට චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා මේ 5යි 12 සිට 24ක් දක්වා වෙනස් වෙනවා. මේ ඇවිල්ලා ජනක යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය ඔබට මතක ඇති. එහිදී අපේ සමීකරණය ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය E සමානයි ඍණ N d phi යට dt. මෙහෙම සමීකරණයක් ඔබට මතකද? අනිවාර්යෙන් ඔබට මතක් වෙන්න ඕන. ප්‍රේරක ගැන කතා කරනකොට මම මේ සමීකරණය කතා කරා. උපදින විද්‍යුත්ගාමක බලය ගණනය කරන්න එම දඟරේ පොටවල් 100ක් ඇතැයි ඔබ කල්පනය කරමු. චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය d phi යට dt. එය ගුණ කරනවා n කොට ගණනින්. අපි බලමු මේ සමීකරණයට ආදේශ කරමු මේ ආකාරයට. මේ තමයි ගණිතය සමානයි ඍණ 100යි. චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා 12 සිට 24 දක්වා. අපි මෙහිදී මතක තබා ගන්න අවසන් එකෙන් මුල් එක අඩු කරනවා. අවසන් අගය 24යි මුල් එක 12යි. මෙය මං වැඩි කරනවා 10 ඍණ 3ෙන්. ඇයි 10 ඍණ 3ෙන් වැඩි කරන්නේ? මිලි වේබර් මොනවා බවට පත් කරන්නද? වේබර් බවට පත් කරන්න. මෙය බෙදනවා ගතවන කාලය තප්පර 5 වැඩි කරනවා 10 ඍණ 3ෙන්. තප්පර 5 වැඩි කරනවා 10 ඍණ 3ෙන්. මිලි තප්පර තප්පර කරන්න. 10 ඍණ 3ට 10 ඍණ 3 සුළු වෙනවා. සුළු කරලා බලමු. මෙතනට 20යි 5 100ෙන් බෙදුවාම 20යි. මේ ගුණ කරාම 12යි. අඩු කරාම 12යි. 20 12ෙන් ගුණ කරාම 20 ගුණ කිරීම 12 සමාන වෙනවා 240ක්. එනිසා උත්තරේ වෙනවා 240ක්. V ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් එම දඟරයෙන් ජනිත වෙනවා. ඔන්න බලන්න E සමානයි ඍණ N d phi යට dt සමීකරණය සුළු කර උත්තර ලබා ගන්නා ආකාරය. E සමානයි ඍණ N d phi යට dt සමීකරණය සුළු කිරීම. ජනක යන්ත්‍රයක නිපදවන විද්‍යුත්ගාමක බලය හා සම්බන්ධ සමීකරණය. මේදී d phi යට dt කියලා කියනවා ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අවසන් ශ්‍රාවයෙන් අඩු කරනවා මුල් ශ්‍රාවය. ඒ සඳහා ගත වෙච්ච කාලය මේ ආකාරයෙන් ගන්න පුළුවන්. E සමානයි ඍණ N d phi යට dt. එක්තරා ප්‍රේරකයක ප්‍රේරකතාව මිලි හෙන්රි 5යි. එක්තරා ප්‍රේරකයක ප්‍රේරකතාව මිලි හෙන්රි 50යි. L සමානයි 50යි මිලි හෙන්රි වේ. ඔතා ඇති පොට සංඛ්‍යාව 100යි. N සමානයි 100යි. කම්බියේ හරස්කඩ වර්ගඵලය A 2.5යි මිලිමීටර වර්ග. මේ එම කම්බියේ සම්පූර්ණ දිග ප්‍රමාණය L 50ක් සෙන්ටිමීටර.
මාධ්‍ය පාරවේද්‍යතාව L සමානයි mu not an වර්ගයට L. හරිනේ? හරස් ගුණිතය කරනවා L ගෙන් mu not an වර්ග. එම නිසා අපිට mu not සමාන කරන්න පුළුවන් L බෙදීම an වර්ග කියලා. L බෙදීම an වර්ග කියලා. දැන් මම මේකට ආදේශ කරනවා. L 50යි මිලි හෙන්රි. 50 වැඩි කිරීම 10 ඍණ 3යි. L 50යි සෙන්ටිමීටර. 50 වැඩි කිරීම 10 ඍණ 2යි. බෙදීම A පොට සංඛ්‍යාව 100යි. 100 වර්ග ගුණ කිරීම A 2.5යි. මිලිමීටර වර්ග මම පත් කරන්න ඕන මොනවා බවටද? මීටර වර්ග. කියන ගුණ කරන්නේ 10 ඍණ 6න්. ගුණ කරනවා 10 ඍණ 6න්. සුළු කළ බලමු මේ ආකාරයට. සමානයි L හරි 50 මිලි හෙන්රි හෙන්රි කරා. L 50 සෙන්ටිමීටර මීටර කරා. n වර්ග පොට වර්ග A 2.5යි 10 ඍණ 6යි. අපි සුළු කරලා බලමු. බිංදුවයි 5 වරක් 5 25යි වැඩි කිරීම 10 ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි බෙදීම CA වර්ග 10 4 වන බලය ගුණ කිරීම 2.5 ගුණ කිරීම 10 ඍණ 6යි. 2.5 ගුණ කිරීම 10 ඍණ 6යි සමානයි. දැන් කොහොමද මෙතන සුළු වෙන්නේ? සුළන ආකාරය බලන්න පුතේ. ඍණ 5ට මෙතන සුළු වුණාම ඍණ 1ක් ඉතුරු වෙනවා. ඍණ 1ක් ඉතුරු වෙනවා. ඒ ඍණ 1යි මෙතන සුළු වුණාම 10 3ක් බවට පත් වෙනවා. උඩ 2500යි. මේක 1000න් ගුණ කරාම කොච්චරක් වෙනවද? නේ 2500යි. එතන කොච්චරද? 1යි. මීටරයට හෙන්රි. ඔතන ඇති හරේ පාරගම්‍යතාව මීටරයට හෙන්රි 1ක් බවට පත් වෙනවා. මීටරයට හෙන්රි කීයක් බවට පත් වෙනවද? 1ක් බවට පත් වෙනවා. සුළු කිරීම මේ තියෙන්නේ. එතකොට මේ සුළු කිරීම ඊටාම නිවැරදිව කරන්න ඔබට හැකියාව තිබෙන්න ඕන. දැන් ඔබ අහන්න එපා මගෙන්. කොහොමද මේ ඍණ බල සුළු කරේ? කොහොමද මෙහෙම කපන්නේ? මේව O level ගණිතය. සාමාන්‍ය පෙළ ගණිතය. දර්ශක පුළුවන් වෙන්න ඕනේ. අපි ඉන්ජිනේරින් ටෙක්නොලොජි නේ කරන්නේ. ඉන්ජිනේරින් ටෙක්නොලොජි කරාම හරය ලවය සුළු වෙන ආකාරය, ඍණ බල සුළු වෙන ආකාරය මේවා ඊට නිවැරදිව ඔබට සුළු කර ගැනීම හැකියාව තිබෙන්න ඕනද නැද්ද? තිබෙන්න ඕනේ. අපි තවත් ඉස්සරහට යමු. ඊළඟට ඔන්න තවත් ඊටාම ලස්සන ගානක් කෙරෙහි අපි අවධානය යොමු කරනවා. පරිපතවල ධාරා සහ විභවාන්තර සම්බන්ධයෙන් රූපයේ දැක්වෙන විභව අන්තරය 20ක් වීද මේ විභව අන්තරය කොච්චරක් වෙනවද? 20ක් වී වෙනවා. ප්‍රතිරෝධ පිළිවෙලින් R1 සමානයි 2ක් ඕම්ද, R2 සමානයි 3ක් ඕම්ද, R3 සමානයි 5ක් ඕම්ද වෙනවා. ABCD ලක්ෂවල විභවය V1 V2 V3 විභව අන්තරය ගණනය කරන්න. අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. පැත්තකින් තියලා අපි දන්න පරිදි V1 V2 සහ V3 අගයන් ටික හොයමු. දැන් අපි දන්නවා ශ්‍රේණිගත අවස්ථාවේදී කුමක් වෙනවද? මෙයා හරහා ගණන ධාරාව I මේ ඔක්කොම කවුරු හරහා ගලා යනවද? ප්‍රතිරෝධ 3 හරහාම ගලා යනවා මේ ධාරා. ඒ නිසා අපිට මෙතන R සමකයක් ගන්න පුළුවන් මේ විදිහට. මේ R සමකය සමාන වෙනවා
මේ ප්‍රතිරෝධ තුනේ එකතුව 2ක් ඕම් ධන 3ක් ඕම් ධන 5ක් ඕම් කොච්චරක් වෙනවද 3යි 2යි 5යි 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 10යි එහෙනම් මෙයාගේ සමකය කොච්චරක් වෙනවද පුතේ 10ක් ඕම් වෙනවා ඒ නිසා මේ පරිපතයේ මේ ප්‍රතිරෝධ තුන වෙනුවට අපිට ගන්න පුළුවන් සමක ප්‍රතිරෝධය කොච්චරක් කියලාද 10ක් ඕම් කියලා. ඔබට මතක ඇති අපි සමක ප්‍රතිරෝධයටම V = IR දානවා. ඒ කියන්නේ දුවේ පුතේ මෙන්න මේ තියෙන පරිපතය අපිට අඳින්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ තියෙන්නේ. ඍණ ධන 20ක් V ගලායන ධාරාව I නම් මෙයාගේ ප්‍රතිරෝධී අගය 10ක් නම් අපි මෙයාට V = IR දැම්මහම සමකයට V = IR යෙදූ විටදී V අගය කීයද 20 සමානයි I වතාවක් R අගය කීයද 10යි එම නිසා I සමානයි 20 බෙදීම 10 සමානයි 2 ඇම්පියර් වෙනවා. එහෙනම් පදතිය ගලා යන ධාරාව කොච්චරක් වෙනවද? 2 ඇම්පියර් වෙනවා. ඒ ධාරාව R1 ප්‍රතිරෝධය, R2 ප්‍රතිරෝධය, R3 ප්‍රතිරෝධය මේ කියන තුනම හරහා ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. ඒ නිසා දැන් දරුවෝ අපි මෙන්න මේ ප්‍රතිරෝධ වලට මං වෙන වෙනම V = IR යොදනවා. බලමු. R1ට V = IR යෙදීම. R1ට V = IR දාන්න. ඒ නිසා R1 හරහා V1 සමානයි. R1 හරහා ගලන ධාරාව 2යි. R අගය කීයද? 2යි. දෙවරක් 2 4යි V. ඔන්න එක උත්තරයක් හරි. දැන් මේ අපි සුළු කරන්නේ තාම මොන කොටසද? රෝම ඉලක්කම් 2 කොටස දෙක කොටස. ඒ වගේම මම දානවා R2ට V = IR යෙදීම. V2 සමානයි 2 වැඩි කිරීම 3 6ක් V. R3ට V සමානයි IR යෙදීම. එම නිසා V3 සමානයි දෙවතාවක් 5 10ක් V. අන්න V1 V2 V3 අපි හොයාගත්තා. 4යි 6යි 10යි 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 20යි වෝල්ටයතාව බෙදී යනවා. වැඩිම ප්‍රතිරෝධය හරහා වැඩිම විභවාන්තර පංගුව. අඩුම ප්‍රතිරෝධය හරහා අඩුම විභවාන්තර පංගුවල් ලෙස බෙදී යනවා. ඔන්න අපි හොයාගත්තා V1 4යි V2 6යි V3 10යි. නම් මේ ගානේ අපිට ගන්න පුළුවන් මෙන්න මේක කීයක් වුණාද? 4යි. මේ අගය 4යි V. මේ අගය 6ක් V. මේ අගය 10ක් V. දැන් ගාන ඊළඟට අහනවා ලස්සනට ABCD ලක්ෂවල විභවය. ඔන්න දැන් අපි ගැරුවේ ප්‍රතිරෝධ හරහා විභව අන්තරය. දැන් අහනවා ලක්ෂවල විභවය. පළමු ලක්ෂ්‍ය A. A සම්බන්ධ වන්නේ බැටරියේ ධනාක්‍රයට. ඒ නිසා මේ අතරමැදි කිසිදු ප්‍රතිරෝධයක් නැති නිසා එයාගේ විභවය ධන 6ක් වනවා. මෙයාගේ කෙළවරේ බැටරිය සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව මෙයාගේ විභවය බිඳුවක් වෙනවා. මෙයාගේ විභවය ධන 6ක් වෙනකොට මෙයාගේ විභවය බිඳුවක් වෙනවා. ඒ නිසා A ලක්ෂයේ විභවය ධන 6යි D ලක්ෂයේ විභවය බිඳුවයි. එවනම් දැන් අපිට හොයන්න තියෙන්නේ B සහ C ලක්ෂවල විභවය. හරිනේ?
නිසා ගාන යටින් අපි ලියනවා ඒ ලක්ෂය බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ වීම නිසා. රෝම ඉලක්කම් දෙකට එමු. ඒ ලක්ෂය බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ වී ඇති නිසා විභවය ධන 6ක් වීද ඩී ලක්ෂය බැටරියේ ඍණ අග්‍රයට සම්බන්ධ වී ඇති නිසා විභවය බිඳුවක්ද වේ. අන්න විභවය කොච්චරක් වෙනවද? බිඳුවක් වෙනවා. ඒ ලක්ෂය ධන අග්‍රයට සම්බන්ධ වී ඇති නිසා විභවය ධන 6ක්ද? ඩී අග්‍රයට සම්බන්ධ ඍණාග්‍රය සම්බන්ධ වී ඇති නිසා එයාගේ විභවය බිඳුවක්ද වෙනවා. දැන් අපිට ඒ D හරි BC දැන් BC ලක්ෂ්‍ය වලට නිතා වැදගත් අවස්ථාවක්. දුවේ පුතේ වැදගත් අවස්ථාවක්. දැන් ඔබට පේන්න ඕනේ R1 ප්‍රතිරෝධය මැදි කරගෙන එක පැත්තක A ලක්ෂ්‍යය තියෙනවා අනිත් පැත්තේ තියෙනවා B ලක්ෂ්‍යය. කවුරු මැදි කරන් දින්නේ? R1 ප්‍රතිරෝධය මැදි කරගෙන ඉන්නේ. මෙයාගේ වැඩි විභවයකුත් Aගේ Bගේ අඩු විභවයකුත් තිබ්බහම VA විභවයෙන් VB විභවය අඩු කරාම තමයි V1 විභවාන්තරය ලැබෙන්නේ. හොඳට තේරුම් ගන්න. VA විභවයෙන් VB විභවය අඩු කරාම තමයි V1 විභවාන්තරය 4ක් වී වෙන්නේ. තේරුම් ගන්න. විභවය ලක්ෂයක ලක්ෂ දෙකක් අතර විභවාන්තරය. එහෙනම් VA ගෙන් VB අඩු කරාම එය 4ක් වී බවට පත් වෙනවා. ඒ නිසා අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන් VA විභවයෙන් මේ ආකාරයට VA විභවයෙන් VB විභවය අඩු කරාම අපි එය ගන්න පුළුවන් 4ක් කියලා. දැන් VA විභවය අපි දන්නවා කොච්චරයිද? ධන 20යි. ධන ලකුණ දාන්න අවශ්‍යත් නැහැ. ඍණ VB සමාන වෙනවා 4ට. එම නිසා VB සමාන වෙනවා 20න් 4ක් අඩු කරාම කොච්චරද? ධන 16ක් වීට. ඔන්න VB විභවාන්තරය කොච්චරක් වෙලාද? ධන 16ක් වෙලා. A හරි B හරි D හරි දැන් C විභවය හොයන්න ඕනේ. C විභවය සෙවීම සඳහා මම නැවතත් පරිපතයට යනවා. right මේ VC ගෙන් එහෙම නැත්නම් VB ගෙන් VC අඩු වුණාම තමයි V2 ලැබෙන්නේ. කාගෙන්ද? VB විභවයෙන් VC විභවය අඩු වුණාම ලැබෙනවා V2 වගය. VB අපි හොයාගත්තා කීයද? 16යි. 16න් VC අඩු වුණාම ලැබෙනවා V2 වගය. එහෙම නිසා මෙන්න මේ ආකාරයට අපිට යන්න පුළුවන්. මේ විදිහටම VB විභවයෙන් VC විභවය අඩු වුණාම ලැබෙනවා V2 විභවාන්තරය. දැන් VB යගේ අපි හොයාගත්තා කොච්චරද? 16යි. 16න් අඩු කරනවා VC එය සමාන වෙනවා V2 විභවාන්තරය. කීයද? 6කට. එම නිසා VC සමාන වෙනවා 16 ඍණ 6 කීයකටද? ධන 10ක් වීට. ඔන්න සමාන වෙනවා කොච්චරද? VC යගය ධන 10ක් වීට සමාන වෙනවා. පැහැදිලි ඇති. ඒ වගේම අපි ඊළඟට මෙන්න මේ විදිහට කල්පනා කරාම ඊළඟ කොටසට අපි එනවා. මේ කොටස R1 R2 R3 හරහා ක්ෂමතාවය හොයන්න කියලා. අපිට මේ සඳහා දාන්න පුළුවන් එක්ක I වර්ග R P සමානයි VI. මේ සඳහා දාන්න පුළුවන් සමීකරණ බලන්න.
මේකෙන් කැමති එකක් අපිට දාන්න පුළුවන්. ක්ෂමතාවය හොයන්න p සමානයි vi. p සමානයි i වර්ග r. p සමානයි v වර්ගයට r ක්ෂමතාවය. මම ගන්නවා p සමානයි i වර්ග r. i දන්නවනේ i කීයද? 2 ඇම්පියර්නේ. මේ r දාලා බලමු. තුන්වන කොටස ක්ෂමතාවය. මේ විදිහට තුන්වන කොටස R1 R2 හා R3ට p සමානයි i වර්ග r යෙදීම. R1 p සමාන වෙනවා i කීයද? පරිපථයේ ගලන ධාරාව 2යි. R1 අගය කීයද? 2යි. 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි. ක්ෂමතාවය මයින එකක වොට්. ක්ෂමතාවය මයින එකක පුතේ වොට්. ඊළඟට R2 p සමානයි i වර්ග r. r අගය කීයද? 3යි. 2 වරක් 2 4යි, 4 වරක් 3 කොච්චරක් වෙනවද? 12යි වොට්. R3ට p සමානයි i වර්ග 2 වර්ග. R3 අගය බලන්න කීයද අපිට ආවේ? R3 ප්‍රතිරෝධය අගය මේ ආකාරයට 5ක් ඕම්. 5ක් ඕම් නිසා 5ක් ඕම්. මෙයාට මේ ආකාරයෙන් ආදේශ කරනවා. 4 වැඩි කිරීම 5 20ක් වොට්. අන්න එක් ප්‍රතිරෝධය හරහා ක්ෂමතාවය R1 හරහා 8ක් වොට්, R2 හරහා 12ක් වොට්, R3 හරහා 20ක් වොට් ක්ෂමතාවක් පවතිනවා. පැහැදිලි ඇති මේ ප්‍රතිරෝධ ශ්‍රේණිගත අවස්ථාවේදී ධාරා සහ වෝල්ටියත අතර සම්බන්ධතාවයයි මේ ඔබට මේ ගැටලුවෙන් ගෙනහැර දැක්වුවේ. ඊළඟට රූපයේ දැක්වෙන පරිපථයේ විභව අන්තරය 5ක් වී. මෙයා 5ක් වී වෙනවලු. R1 1 ඕම්. මෙයා 1 ඕම්, 2 ඕම්, 3 ඕම් වෙනවා. පරිපථයේ ගලායන මුළු ධාරාව සොයන්න. දැන් මේ තියෙන සමාන්තරගත පද්ධතියක්නේ. මේ සමාන්තරගත පද්ධතියක අපි මුලින්ම R සමකය හොයන්න ඕනේ. එක කොටස එක යට R සමක සමානයි එක යට 1 එක යට 2 ධන එක යට 3 විදියට ගන්න. 6 ගත්ත කුඩා පොදු ගුණාකාරය 6යි 3යි 2යි. මේ කවුද? එක යට R සමක. එක යට R සමක සමාන වෙනවා 6 9යි 11 බෙදීම 6යි. එම නිසා R සමක සමාන වෙනවා 6 බෙදීම 11ට. මේ අපි සුළු කරලා ගමු. මේ බෙදලා ගත්තාම 6 බෙදීම 11 සමානයි කොච්චරක් වෙනවද? 0.54ක්. කොච්චරක් වෙනවද? 0.54ක්. දැන් අපිට මෙය ගන්න පුළුවන් මෙන්න මේ පරිපථය මේ ආකාරයට ගන්න පුළුවන් සමකය. R සමක අගය කොච්චරක් වෙනවද? 0.54යි. 0.54යි. මෙයාගේ විභවාන්තරය කොච්චරක් වෙනවද පුතේ? ඍණ ධන ආකාරයට 5ක v වෙනවා. පද්ධතිය ගලා යන ධාරාව I වෙනවා. පද්ධතිය ගලා යන ධාරාව I වෙනවා. එම නිසා පද්ධතියට v සමානයි IR යෙදීම. පද්ධතියේ විභවාන්තරය 5යි
ගලා යන ධාරාව I R 0.54යි. එම නිසා I සමාන වෙනවා 5 බෙදීම 0.54. 5 බෙදීම 0.54 සමානයි 9.2යි 5ක් ආසන්න වශයෙන් පද්ධතියේ ගලා යන ධාරාව. ඔන පද්ධතියේ ගලා යන ධාරාව කොච්චරක් වෙනවද? 9.25යි. දැන් මේ සමාන්තරගත අවස්ථාවේදී දුවේ පුතේ මේ 9.25 ධාරාව මෙයා හරහා බෙදී යනවා. නමුත් විශේෂ ලක්ෂණයක් තිබෙනවා. මේ පහක් විභවාන්තරය මෙයා හරහාත් මේ තුන් දෙනා හරහාම පවතිනවා. විභවාන්තරය මෙයාගේ හරහාත් කියන මේ තුන් දෙනා හරහාම පවතිනවද නැද්ද? පවතිනවා. එය විශේෂ ලක්ෂණයක්. දැන් අපිට අහන්නේ I1 ධාරාව, I2 ධාරාව සහ I3 ධාරාව හොයන්න. I1 ධාරාව, I2 ධාරාව සහ I3 ධාරාව හොයන්න තමයි අපිට තියෙන්නේ. එහිදී මෙන්න මේ ආකාරයට දෙවන කොටස බලමු. දෙවන කොටස R1ට V සමානයි IR යෙදීම. R1ට. එම නිසා I1 සමාන වෙනවා V බෙදීම R1ට. V කීයද පුතේ? පදතියේ මුළු විභවාන්තරය සමාන්තරගත අවස්ථාවේ පවතිනවනේ. මුළු විභවාන්තරය කොච්චරද? 5යි. R1 1යි. එනිසා I1 ධාරාව 5ක් ඇම්පියර් බවට පත් වෙනවා. I1 5ක් ඇම්පියර් බවට පත් වෙනවා. R2ට දාමු. R2ට V සමානයි IR යෙදීම. I2 සමානයි V බෙදීම R2. V අගය කීයද? 5යි. R2 අගය 2යි. 5 දෙකෙන් බෙදුවහම 2.5ක් ඇම්පියර් වෙනවා. කොච්චරක් වෙනවද? 2.5ක් ඇම්පියර් වෙනවා. දැන් අපි බලමු R3ට. V සමානයි IR යෙදීම. I3 සමාන වෙනවා V බෙදීම R3ට. V කීයක් වෙනවද? 5යි. R3 අගය 3ක් වෙනවා. එනිසා 5 බෙදීම 3 සමාන වෙනවා 1.66ක් ඇම්පියර්. ඔන්න R3 හරහා ධාරාව අපිට ගණනය කරගන්න පුළුවන් වුණා. පැහැදිලි ඇති. දැන් මෙන්න මේ විදිහට ඔන්න මේ I1, I2, I3 ගේ මේ තුන් දෙනාගම එකතුව දුවේ පුතේ අපි මේ හොයපු 9.25ට සමාන වෙන්න ඕනද නැද්ද? සමාන වෙන්න ඕන. මේ තමයි සමාන්තරගත අවස්ථාවේ තිබෙන විශේෂ ලක්ෂණය. ඒ වගේම අපි තවත් කොටසක් කෙරේ අවධානය යොමු කරමු. මේ කොටසේ අවසාන කොටස R1, R2 සහ R3 හරහා විභවාන්තරය. සොයන්න දෙයක් නැහැ. අපි දන්නවා. සමාන්තරගත අවස්ථාවේදී මේ විභවාන්තරය මෙයා හරහාත් පවතින බව අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔන්න අපි ගානක් දුවේ පුතේ නිර්මාණය කරා සමාන්තරගත අවස්ථාවට අදාළව. දැන් අපිට ඊළඟට අවසන් ගාන විදිහට මේ කොටස තුල සාකච්ඡාට භාජනය කරනවා සමාන්තරගත සහ ශ්‍රේණිගතව තුනම සම්බන්ධ වී තිබෙන ආකාරය පිළිබඳව. මේ ගාන කියනවා මේ විදිහට රූපයේ දැක්වෙන R1 R2 ප්‍රතිරෝධ දෙක සමාන්තරගතවද R3 ප්‍රතිරෝධයට ශ්‍රේණිගතවද සම්බන්ධ වේ. R3 හරහා ගලන ධාරාව
3ක් ඇම්පියර් වේ. මෙන්න R3 හරහා ගලන ධාරාව 3ක් ඇම්පියර් වේ කියලා කියනවා. 20ක් ඕම් හා 30ක් ඕම් හරහා ගලන ධාරාව සහ විභව අන්තරය සොයන්න. දැන් ඊටාම ලස්සන ගානක්. අපි බලමු මේ ගාන නිර්මාණය කරන්න ආකාරය කොහොමද කියලා. පැහැදිලිද? දැන් මෙයා හරහා පවතන විභව අන්තරය අපි මෙයා හරහා පවතන විභව අන්තරය කියන දෙකම දන්නේ නැහැ. නමුත් මේ දෙන්නාගේ විභව අන්තරය මෙන්න මෙයාගේ විභව අන්තරයට මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. දැන් ඔබ ගාන උත්සාහ කරන්න බලන්න මේ ආකාරයට. දැන් අපිට පුතේ ධාරාව ගැන අවබෝධයක් කරද්දී I1 I2 හරහා ගලා යන ධාරාව මොන විශේෂ ගානක් I2 I1 හරහා ගලා යන ධාරාවේ දෙකේම එකතුව කිය බවට පත් වෙනවද? 3ක් ඇම්පියර් බවට පත් වෙනවා. තර්කය මෙන්න මෙහෙම ගන්න. I1 ධන I2 ධාරාව 3ක් ඇම්පියර් වෙනවා. දැන් ඔබ මතක තබා ගන්න වැදගත්ම කාරණාව තමයි පුතේ මේ 3ක් ඇම්පියර් වලින් වැඩිම පංගුවක් යන්නේ අඩුම ප්‍රතිරෝධය හරහා. කවුරු හරහාද? අඩුම ප්‍රතිරෝධය හරහා. තමයි සමාන්තරගත අවස්ථාවේ තියෙන විශේෂ ලක්ෂණය. අඩුම ප්‍රතිරෝධය හරහා වැඩිම පංගුවක් ගලාගෙන යනවා. එම නිසා ධාරා බෙදීම කියන මූල ධර්මය භාවිතා කරලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එම නිසා I1 ධාරාව සමාන වෙනවා මේ 3න් ප්‍රතිරෝධ දෙකේ අගයන් දෙක 20 ධන 30 එකතු කරලා ගුණ කරනවා 30න්. ඔන්න ධාරා බෙදුම් ක්‍රමය විශේෂ ක්‍රමයක්. මේ ප්‍රතිරෝධයයි මේ ප්‍රතිරෝධයයි අගය දෙක එකතු කරලා ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිරෝධයෙන් ගුණ කරාම ලැබෙනවා I1 ධාරාව. අපි සුළු කරමු බලන්න. 3 ගුණ කිරීම 30 බෙදීම 50යි. බිඳුවට බිඳුව සුළු වෙනවා. 3 වරක් 3 9යි 9 බෙදීම 5 සමානයි. 1.8ක් ඇම්පියර්. 1.8ක් ඇම්පියර්. ඒ වගේම අපිට අනිත් පැත්තට හොයන්න පුළුවන් I2 ධාරාව. I2 ධාරාව සමාන වෙනවා 3 ගුණ කිරීම 30 ධන 20 ගුණ කිරීම 20. 30 ධන 20 ගුණ කිරීම 20. මේක ගුණ කරලා බලමු. 3 වැඩි කිරීම. එහෙම නැත්නම් 3 ගුණ කිරීම 20 බෙදීම 50. 3 වරක් 2 6යි. 3 ගුණ කිරීම 2 6යි. 6 බෙදීම 5 සමාන වෙනවා 1.2ක් ඇම්පියර්. ඔන්න විශේෂ ක්‍රමයක්. දැන් ඔබට ඉතා පැහැදිලිව පේනවා 1.8යි 1.2යි එකතු කරාම කාට සමාන වෙනවද? 3ට සමානයි. ඒ නිසා මේ ධාරාව ඊටාම ලස්සනට බෙදී යනවා ප්‍රතිරෝධවල අනුපාතයට අනුව. ගාන යන්නේ 20ක් ඕම් හා 30ක් ඕම් හරහා ගලන ධාරාව සහ විභවාන්තරය. ඔන්න ධාරාව හෙව්වා. හරිනේ? ධාරාව හෙව්වා. පැහැදිලි ඇතිනේ? ඔන්න ධාරාව හෙව්වා. ධාරාව හෙව්වා. දැන් අපි විභවාන්තරය ගණනය කරන්න යනවා මේ ආකාරයට. දැන් විභවාන්තරය ගණනය කරන්න කාට හරි කෙනෙකුට කවුරු හරි කෙනෙකුට V සමාන IR දානවා. මම R1ට V සමානයි IR යෙදීම කරනවා. මේ හරහා පවතන විභවාන්තරය V I R1 හරහා ගලන ධාරාව මොකද්ද? I1 1.8යි මේ 1.8යි කවුරු හරහාද? R1 හරහා 1.8යි. R කීයද? 20යි. 1.8 ගුණ කිරීම 20 සමාන වෙනවා 36ක් වී. එම නිසා
R2 හරහාද 36ක් වීම වේ. සමාන්තරගත අවස්ථාවේදී මෙයා හරහා 36ක් නම් මෙයා හරහා 36යි. මේ විභවාන්තරය මෙයා හරහා පවතනගේ කීයද? 36ක් වී මෙයා හරහා පවතන විභවාන්තරයත් කීයක් වෙනවද? 36ක් වීම වෙනවා. විශේෂ අවස්ථාවක්. මේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගත වෙනවා. ඒ සමාන්තරගතයේ සමකය මේ ප්‍රතිරෝධයත් එක්ක ශ්‍රේණිගත වෙනවා. විශේෂ අවස්ථාවක්. ගානේ රෝම ඉලක්කම් දෙක කොටසට යමු. පරිපතයේ මුළු විභවාන්තරය සොයන්න. දැන් පරිපතයේ මුළු විභවාන්තරය වෙන්නේ පුතේ මෙන්න මෙයා හරහා පවතන විභවාන්තරයයි මෙයා හරහා පවතන විභවාන්තරයයි මේ දෙන්නම හරහා පවතන විභවාන්තරයයි දෙකේම එකතුව තමයි මේ වෙන්නේ. තේරුම් ගන්න. පැහැදිලිද? මේ වගේ සමාන්තරගත පද්ධතියක 36යි නම් මේ සෙට් එකම හරහාම 36යි. මේ වී හෙව්වොත් මේ වී යගයයි මේ යගයයි දෙක එකතුව තමයි මේ හරහා පවතන විභවාන්තරය වෙන්නේ. විශේෂ අවස්ථාව. එහෙමනම් දැන් අපි හොයන්න ඕනේ R3 හරහා පවතන විභවාන්තරය. R3 හරහා ගලා යන ධාරාව කොච්චරද? 3ක් ඇම්පියර්. R3 ගේ අගය කොච්චරද? 15ක් ඕම්. ඒ නිසා ඒකෙන් ගුණ කරාම ලැබෙනවා V විභවාන්තරය. එම නිසා මං R3ට V සමානයි IR යොදනවා. එම නිසා R3ට ක්‍රම ඉලක්කම් දෙක කොටස R3ට V සමානයි IR යෙදීම. V I 3යි R අගය 15යි. R අගය 15ද බලන්න. ඔව් 15යි. සමානයි 45යි V. අපිට සමාන උත්තරයක් ගහන්න බෑ. එම නිසා පද්ධතියේ මුළු විභව අන්තරය සමාන වෙනවා. අපිට කලින් ආවේ කීයද? 36යි. හොයාගත්තා 36යි. 36ට මේ ආකාරයෙන් එකතු කරනවා. 36ට එකතු කරනවා කොච්චරද? 45ක්. 36ට 45ක් එකතු කරනවා 36 ධන 45 සමානයි 81ක් V විභවාන්තරයක්. මෙන්න මේ ආකාරයෙන් පවතිනවා. 81ක් V විභවාන්තරයක් පවතිනවා. පැහැදිලිද? ඊළඟට අහනවා මෙම පරිපතය පරිභෝජනය කරන මුළු ශක්ති ප්‍රමාණය සොයන්න. මේ පරිපතය පරිභෝජනය කරන මුළු ශක්ති ප්‍රමාණය. දැන් අපිට අවශ්‍ය වෙනවා මේ පරිපතයේ සමක ප්‍රතිරෝධය හොයන්න. ඒ මුළු සමකය හරහා ගලා යන ධාරාව මේ 3ක් ඇම්පියර්ම තමයි. කොම හරහා ගලා යන ධාරාව 3ක් ඇම්පියර්. ඒ 3ක් ඇම්පියර්ට අදාළව සමකය හොයලා සමකයට P සමානයි I වර්ග R දැම්මම ඒ අවස්ථාවේ පරිපතය පරිභෝජනය කරන මුළු ශක්තිය එනවා. දැන් බලන්න මේ අවස්ථාවේ 20යි 30යි සමාන්තරයි එයට 15 ශ්‍රේණිගතයි. අපි සමකය හොයමු ඉස්සල්ලා මේ ආකාරයට. 20යි 30යි සමාන්තරයි මේ. ඔන්න බලන්න පුතේ. තුන්වන කොටස 20යි 30යි. එකයට R සමක සමානයි එකයට 20 ධන එකයට 30. කුඩා පොදු ගුණාකාරය කීයද? 60යි. 3යි 2යි. එම නිසා R සමක සමානයි 60 බෙදීම 5යි. කොච්චරද? 12යි ඕම් සමකය. 12යි ඕම්. 60 බෙදීම 5 12යි. 60 බෙදීම 5 12ක් වෙනවා. ඊළඟට මේ 12ක් ඕම් සමග මේ 12ක් ඕම් සමග 15ක් ඕම් ශ්‍රේණිගත වෙලා සම්බන්ධ වෙලා තිබෙන නිසා R සමකය සමානයි 12 ධන 15 27ක් ඕම් බවට පත් වෙනවා.
එම නිසා පද්ධතියේ මෙන්න මේ ආකාරයට පද්ධතියේ මේ 27යි ඕම් සමකයක් තියෙනවා. පද්ධතියේම ගලා යන ධාරාව 3ක් ඇම්පියර් වෙනවා. මේ ආකාරයට බැටරියට සම්බන්ධ වෙලා තිබෙනවා. හරි? මෙන්න ධාරාව මෙන්න ඕම් ගාන. එම නිසා පරිභෝජනය වන ශක්තිය P සමානයි I වර්ග R සමීකරණය යොදන්න පුළුවන්. I වර්ග කීයද? 3 වර්ග ගුණ කිරීම R 27ක් වෙනවා. 3 වර්ග 9යි. 9 ගුණ කිරීම 27 සමාන වෙනවා 243ක් වොට්. තප්පරයට පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. දැන් දැක්ක නේද? එතකොට පරිපතයේ පරිභෝජනය කරන මුළු ශක්ති ප්‍රමාණය හොයන්න අපි මොකද කරේ? පදතිය සමකය හොයලා සමකයට දානවා ජූල් නියම. P සමානයි වර්ග R, P සමානයි V වර්ගයට R, P සමානයි මේ සමීකරණ. දැම්මම එනවා. මම මෙතන භාවිතා කරා පරිපතයේ ගලන මුළු ධාරාව සහ සමකයට අදාළව P සමානයි I වර්ග R සමීකරණය. මෙන්න මෙවැනි ගැටලු අපිට ඔබට සාකච්ඡා කරේ ධාරා විද්‍යුතය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඔබ මේ ගණන් නැවත හදන්න. කොහොමද මේ ධාරාව බෙදුනේ විභවාන්තරය බෙදුනේ කියන කාරණාව ඉතා පැහැදිලිව අවබෝධ වන තෙක් තවත් ගණන් හදන්න. ගණන් හදන්න ගත්තාම මේ ගණන් තුලින් ඔබට අවබෝධයක් ලැබෙයි මේ ක්‍රමවේද පිළිබඳව. අපි මීට අමතරව සමාලෝචන ප්‍රශ්නවල මේ හා සම්බන්ධ ගැටලු ගණනාවක් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට ඔබගේ තුන්වන කොටස සමාප්තියටපත් වෙනවා. අපි හතරවන කොටසෙන් හමු වන තෙක් දරුවන් සියලු දෙනාටම ආයුබෝවන්.